අයිබුවන් සුබෝදෑසනක් වේවා ඒ වගේම සුබ සුන්දර ශනිදාවක් වේවා කියලා අද දවස වෙනුවෙන් ඔබට මුලින්ම ප්‍රාර්ථනා එකතු කරන්න කැමතියි. අද ජූලි මාසේ 24 වෙනිදාවයි මෙලෙස ආරම්භ වී තිබෙන්නේ. ටිකක් වැස්ස කොළඹට එහෙමනම් ටිකක් නෙවෙයි ටිකක් තදටම වැස්ස. හැබැයි ඒ අතරේ ඉඩෝරයට පොද වැස්සක් වැටුණාසේ ඊයේ රාත්‍රියේ කලක පටන් සොයමින් සිටි ජයග්‍රහණයක් සොයාගන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට යම් හැකියාවක් ලැබුණා. ඒ ඉන්දියාව සමග පැවති තුන්වන එක්දින තරගය ජයග්‍රහණය කරමින් කඩලු 3ක ජයග්‍රහණයක් අවසාන වශයෙන් ශ්‍රී ලංකාව අත්කර ගත්තත් කඩලු 6ක 7ක ජයග්‍රහණයක් පෙනි තිබියදී තමයි ඒ තරගයත් කඩලු 3ක ජයග්‍රහණයක් දක්වා දැඩි අභියෝගයක් මැද ඉදිරියට රැගෙන යන්නට ඉන්දිය පන්දු යවන්නන් සමත්කම් දැක්වුවේ. කෙසේ වෙතත් අවසාන වශයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළා. ඒ සතුට ආඩම්බරය උද්දාමය මේ සියල්ල සමග තමයි අද උදෑසන අප මුණ ගැසෙන්නේ. 101 ක්‍රිකට් දිනවන්නට අපි එදා පටන් ඔබට ආරාධනා කළා. ඒ ආකාරයෙන්ම යම් ආකාරයකින් හෝ ඉටුවීම අපටත් සතුටක් රටටත් සතුටක් ඒ වගේම කණ්ඩායම මම හිතන්නේ මෙවැනි අගාධයකට කාලයක ඉඳලා ක්‍රමානුකූලව වැටෙමින් තිබුණා. අපට වසර කිහිපයක ඉඳලම ක්‍රිකට් ගැන කතා කරන්න තියෙන්නේ හොඳ කාරණා නෙමේ කඩා වැටුණු තත්ත්වයක් පිළිබඳව තමයි නිරන්තරව කතා කරන්න වුණේ. නැගී සිටින්නේ කවදාද කියන එක තමයි ක්‍රීඩා ලෝලීන් බලාගෙන සිටියේ. එක ජයග්‍රහණයකින් නැගී සිටියා කියන්නටත් පුළුවන් කමක් නැහැ. ඒ නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ඉදිරියේදී ක්‍රීඩා කරන විලාසය පිළිබඳව කවුරුත් අවධානයෙන් ඉන්නවා. ඒ අතරේ මේ ජයග්‍රහණය නිසා අපට ලැබුණු සුවිශේෂ අවස්ථාව පිළිබඳවත් සඳහන් කරන්නට ඕනේ. තරග 11ක්ම පරාජයට පත් වෙලා තිබෙනවා. පසුගිය තරග එක තරගය ජයග්‍රහණය කළ තියෙන ශ්‍රී ලංකා කණ්ඩායම. ඒ අනුව 2023 ලෝක කුසලානය සඳහා ඍජුව වරම් ලැබීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ තිබ්බ තරගයේ ජයග්‍රහණය කිරීම තීරණාත්මක කාරණාවක් බවට පත් වුණා. කෙසේ වෙතත් ඒ සාක්ෂාත් කර ගන්නට ශ්‍රී ලංකාව සමත්කම් දක්වනවා. අපට පිටුපසින් සිටි සිම්බාබ්වේ පමණයි. අයර්ලන්තය, නෙදර්ලාන්තය, ඇෆ්ගනිස්තානය මේ ආදී කණ්ඩායම් පවා බංග්ලාදේශය කොමඩක් දැන් අපට ඉදිරියෙන් ඉන්නවා. මේ කණ්ඩායම් පවා ඉදිරියට ඇවිත් තිබුණා ඍජුව වරම් හිමි කර ගනිමින්. දැන් ශ්‍රී ලංකා කණ්ඩායමටත් ඒ අවස්ථාව හිමි වේවි. කෙසේ වෙතත් මේ ජයග්‍රාහී මාවතේ ඉදිරියට යාවි කියන බලාපොරොත්තුව තමයි ශ්‍රී ලංකා ක්‍රීඩා ලෝලීන් වෙතින් ඊයේ රාත්‍රියේ මේ ලද්ද ජයග්‍රහණයත් එක්ක දැන් මතුවෙන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩායම සතුව තියෙද්දි ඊයේ තරගය පිළිබඳවත් යම් කෙටි විග්‍රහයක් කළොත් අපට කණ්ඩායම් දෙකේම දකින්නට ලැබුණා සුවිශේෂ වෙනස්කම්. ලංකාවේ පන්දු යැවීමේ බලෑනියේ බලාපොරොත්තුව බවට පත්වෙච්ච තුන්ගිරියව ක්‍රීඩක වනිදු හසරංගගෙන් තොර ශ්‍රී ලංකා කණ්ඩායමක්. ඒ වගේම පසුගිය තරගයේදී දැඩි ප්‍රහාරයට ලක් වෙච්ච පන්දු යවන්නන් දෙදෙනා ඉවත් කරලා සඳකැන් එහෙම විශේෂයෙන් කතා බහට ලක් වුණා. ඔවුන්ව එළිය තියලා තමයි අලුත් ක්‍රීඩකයින් එක්ක මේ තරගයට ප්‍රවිෂ්ඨ වුණේ. ඒ විශේෂයෙන් අත්දැකීම් සපේරි ක්‍රීඩකෙක් විදිහට අකිල ධනංජයව පාවිච්චි කරනු ලැබුවා. ඊළඟට ඉන්දිය කණ්ඩායම ගත්තොත් එහෙම ක්‍රීඩකයෝ 6 දෙනෙක් අලුතින් ඉන්දිය කණ්ඩායමට එකතු කරා. එයින් 5 දෙනෙක්ම මංගල තරගයේ ක්‍රීඩා කළේ ඊයේ දවසේදී වීමත් විශේෂත්වයක්. කෙසේ වෙතත් අලුත්ම කණ්ඩායම් දෙකක් තමයි ඉන්දියාව සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඊයේ පිටියේ තරග වදිනවා අපට දකින්නට ලැබුණේ. යලිත් සතුටින් ප්‍රකාශ කරන්නට කැමති ප්‍රතිඵලය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරන අවසාන මොහොතේදී. ඒ අනුව ඉදිරි 2020 තරගාවලිය දිහා තමයි දැන් කවුරුත් නෙත් යොමා බලාගෙන ඉන්නේ. අපි බලමු සියතින් ක්‍රිකට් දිනවන්නට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සියත එක්කම රැඳෙන්නට ඔබට ආරාධනා කරනවා. ඒ සමග අපි අපේ ක්‍රිකට් ගැන මේ විදිහට කතා කරනවා වගේම අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවනුත් සහභාගී වෙන ලෝකේ මහා ක්‍රීඩා මංගල්‍ය සැනකෙළිය ඊයේ ජපානයේ ටෝකියෝ අගනගරයේදී ආරම්භ වුණා. ඒ පිළිබඳව ලොවේම අවධානය යොමු වුණා. වෙන කාලවල දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ගෙන් සැදුම්ලත් ඔල්වරසන් උද්දාමයන් මැද ආරම්භ වන මේ ලෝකේ මහා ක්‍රීඩා සැනකෙළිය මෙවර ඉතාම සීමිත පිරිසකගේ සහභාගීත්වයෙන් ආරම්භ කරන්නටයි ඔලිම්පික් බලධාරීන්ට සිදු වුණේ. වසරක පමණ කාලයක් පමා ඔලිම්පික් තරගාවලිය කෙසේ හෝ අවසාන මොහොතේ අභියෝගයට ලක් වෙලා තිබුණා. මේ පැවැත්වීම පිළිබඳව මොකද මේ ඔලිම්පික් නගරය ගම ආශ්‍රිතව ඇති වී තිබෙන තත්ත්වය පිළිබඳ ඔලිම්පික් ගම්මානය ආශ්‍රිතව ආසාදිතයින් මුණ ගැසීම මේ ආදී කාරණා මත කුමන ආකාරයෙන් හෝ ජපානය සබත්කම් දැක්වා. ජපානු හපන්නු කියන නිකමට නෙමෙයි ජපානය
සමත්කම් දැක්වා ඔලිම්පික් තරඟාවලිය ආරම්භ කරන්නට. තරේ ජපානයේ ඔලිම්පික් උළෙල සමාරම්භයේත් අපට දකින්නට ලැබුණේ මේ ලොවම වසාගෙන තිබෙන ගෝලීය වසංගතය හමුවේ ලෝකය සුවපත් කරන්නට වෙරදරන සුව විරුවන්ට සුවිශේෂ තැනක් දෙමින් අගය කිරීමක් කරමින් එය සමාරම්භයට පත්වන ආකාරය තමයි අපට දකින්නට ලැබුණේ. අපි බලාපොරොත්තු දල්වාගෙන බලාගෙන ඉන්නවා ඔලිම්පික් දිහාත් අපේ අතිදක්ෂ ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකුගෙන් සැදුම්ලත් කණ්ඩායමක් මෙවර ඔලිම්පික් උළෙල නියෝජනය කරනවා. අපි බලමු මොකද ඔවුන් කරන්නේ ඔවුන්ගේ දක්ෂතා කොහොම වේවිද කියන එක පිළිබඳව. යතර අපි එමු අපේ රටේ මොනවද පත්තරවල අද වාර්තා කරන ප්‍රධාන කාරණා කියලා. බැලුවාම දිනවෙන සහ දිවයින පත්තර දෙකම වාර්තා කරන්නේ එකම ප්‍රධාන සිරස්තලයක්. හොඳම දේ ළමයින්ටයි කිය අපේ රටේ මොනවද දරුවන්ට කරන්නේ කියන එක පිළිබඳව හුදුම හිතන කාරණා තමයි අපට මේ දවස්වල කියන්නට සිද්ධ වෙලා තියෙන්නේ සහ කනගාටුව දනවන කලකිරීම කම්පනය ඇති කරන කාරණා. දිනමින වාර්තා කරනවා රිෂාඩ්ගේ නිවසේදී තවත් දැරියක් දූෂණය වෙලා. රිෂාඩ්ගේ මස්සින අත්අඩංගුවට බදයුදීන් නැමැති සමයේ සිට අතවර කළා. තරුණියක් පොලිසියට ප්‍රකාශ කරයි. ඊළඟට එමු දිවයින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයට මෙන්න අපි ඉදිරිපත් කළ දිනමින ප්‍රධාන වාර්තාව. ඊළඟට දිවයින කියනවා බදයුදීන්ගේ ගෙදර තරුණියන් 11කට දැඩි හිංසන ඇතමුන්ට ලිංගික අතවර කරලා එක් තරුණියක් දුම්රියටත් පැනලා ඇමති නිල නිවස ඇතුළේ අපචාර පිලිසී මියගිය දැරිය සිට ඇත්තේ කළුවර කාමරයක. රිෂාඩ්ගේ බිරිය මස්සිනා මාමණ්ඩිය සහ බ්‍රෝකර් අද අධිකරණයට මස්සිනාට බරපතල චෝදනා තරුණියන් ගැන සොයන්න වරුණි බෝගහවත්ත වතුකරයට යයි කියලත් තවදුරටත් දිවයින පුවත්පත වාර්තා කරලා තියෙනවා. අපට මෙලෙස දකින්නට පුළුවන්කම තිබෙනවා. මේ ගැන පරීක්ෂණ කරන්න යවලා තියෙන්නේත් මේ වැනි කාරණා පිළිබඳව සුවිශේෂ අධ්‍යක්ෂකම් ඇති ඉහළ නිලධාරිනියක් වරුණි බෝගහවත්ත. කෙසේ වෙතත් අප මේ කතා කරන්නේ අරාබිකරයේ රටක සෞදිය වෙච්ච සිද්ධියක් ගැනද කියලා හිතන තරමට මේ ලංකාවේද කියලා හිතා ගන්නත් බෑ. ඒ වගේම මේ ඇමතිවරයෙක්ගේ ගෙදරක වෙච්ච සිද්ධියක්ද එහෙමනම් මෙවැනි ජනතා නියෝජිතයෝ සමාජයට මේ තමන්ව පත් කරලා යවන ජනතාවට දෙන තෑග්ග මේකද කියන එක තමයි අපට අහන්නට වෙන්නේ. කෙසේ වෙතත් මෙය සොයා බැලිය යුතු මෙතනින් නොනවතිය යුතු කාරණාවක් කියලා අප විශ්වාස කරනවා. මොකද ඕනෑ තරම් දරුවන්ට මෙවැනි ප්‍රභූ නිවෙස්වල සිදුවන අකටයුතුකම් පිළිබඳව දැන් තොරතුරු යම් ආකාරයෙන් වාර්තා වෙමින් තිබෙන නිසා. අපි වෙලාව බලමු තවදුරටත් විස්තර කතා කරන්න කලින්. කලකපටන් සිද්ධ වෙච්ච සිද්ධි දාමයක් පිළිබඳව මෙලෙස තොරතුරු අනාවරණ වෙනකොට මේ ගැන පොලිසිය කටයුතු කළ ආකාරය පිළිබඳවත් පසුගියදා යම් විවේචන තිබුණා. කෙසේ වෙතත් මේ වන විට මේ අපිට දැන් වාර්තා වන ආකාරයට ඊයේ දවසේදී රිෂාඩ් බදියුදීන් හිටපු අමාත්‍යවරයාගේ බිරිය ඇගේ පියා ඒ වගේම මස්සිනා එම නැත්නම් මේ බිරිඳගේ සහෝදරයා මේ ආදී කීප දෙනෙක් අත්අඩංගුවට ගැනීමත් එක්ක පොලිසිය කටයුතු කරන ආකාරය පිළිබඳව යම් ප්‍රසාදයක් ජනතාව තුළ මතුවී තිබෙනවා. කෙසේ වෙතත් මේ ගැන ප්‍රකාශ කරන කාරණා තුළ දක්වන අදහස් තුළ මේ දෙමව්පියෝ මේ දරුවාගේ මියගිය දරුවාගේ දෙමව්පියෝ පවුලේ අයව මුදල් දීලා ගන්න ගිය සිදුවීමක් පිළිබඳවත් එම නැත්නම් එවැනි තත්ත්වයක් පිළිබඳවත් වාර්තා කරනවා වුණොත් මුදලට ගන්න උත්සාහ දරුවක් කියලා. කෙසේ හෝ වේවා තත්ත්වය ඕකයි. බදයුදීන් නිවසේ පහුගිය කාලයේ මුළුල්ලේම වැඩ කරපු මෙහෙකාර සේවයට යොදාගත්තු එක පැත්තකින් මෙතන ගැටලුවක් තිබෙනවා වයස පිළිබඳව. ඊළඟ ගැටලුව තිබෙනවා මෙතන මේ දරුවන්ට එම නැත්නම් නව යෝන්වේ පසු වෙච්ච තරුණියන්ට අත්වෙච්ච ඉරණම පිළිබඳව ඔවුන් සෑම දිනාටම පාහේ විවිධ වද හිංසා පැමිණ වූ බවට තමයි වාර්තා පළ වී තිබෙන්නේ. ඊළඟට මේ පිළිබඳව පක්ෂ බෙහෙදයකින් තොරව කටයුතු කරන්න කියන එක තමයි ඒ වගේම තමයි කිසිදු අනුග්‍රහකත්වයකින් තොරව සාමාන්‍යයෙන් වෙන ගෙදරක වෙන පවුලකින් මෙවැන්නක් සිදු වුණා නම් කටයුතු කරන්නේ කොහොමද යනුව කටයුතු කළ යුතුයි කියන එක තමයි දැන් සමාජය තුළින් සාමාන්‍ය මහ ජනතාව තුළින් මතුව එන කාරණාව. රිෂාඩ් නිවසේ දැරියක මිය යාමේ මන්ත්‍රී බිරිය පියා සහ බ්‍රෝකර් අත්අඩංගුවට කියලත් දිනමින පුවත්පත අද වාර්තාවක් ගෙනෙනවා දකින්නට පුළුවන්කම තිබෙනවා.
එක්කම අවධානය යොමු වෙනවා මේ මෙහෙකාර සේවයේ වයස පිළිබඳව. මෙහෙකාර සේවයේ අවම වයස 18 දක්වා ඉහළ දැමීමට යයි. මේ මෙහෙකාර සේවය එම නැත්නම් ගෘහ සේවය කියලා කියන්නේ අන්තරාදායක කටයුත්තක් නොවන නිසා වයස අවුරුදු 16 ඉඳලා මේ සේවයේ යෙදවීමේ හැකියාව යෙදීමේ හැකියාව මීට පෙර තිබුණා. මෙය දැන් වෙනස් කළ යුතුයි කියන තැනට කතාබහ නිර්මාණය වී තිබෙනවා. ඒ අනුව අවම වයස 18 දක්වා ගෙන ඒමටත් ඒ වගේම මේ පිළිබඳව පවත්නා නීතිමය තත්ත්වයන් පිළිබඳව තවදුරටත් අවධානය යොමු කරමින් ඒවායේ තිබෙන අඩුපාඩු නිවැරදි කිරීමට කටයුතු කිරීම කෙරෙහිත් අවධානය යොමු වෙලා තිබෙනවා. මේ කාර්ය සේවයේ යෙදවීමේ අවම වයස අවුරුදු 18 දක්වා ඉහළ දැමීමට ආණ්ඩුවේ අවධානය යොමුව තිබේ. ඒ අනුව කිසිවකු මේ කාර්ය සේවයට යොදවා ගන්නේ නම් අවම වයස අවුරුදු 18 සම්පූර්ණ කළ යුතු බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදාන පතිරණ මහතා දිනමිනට ඊයේ ප්‍රකාශ කළේය. දැන් මේ පිළිබඳව මේ දරුවව ලබා දීපු බ්‍රෝකර්වරයාත් අත්අඩංගුවට පත් වෙලා තිබෙනවා. ඊළඟට මේ දරුවා පෙම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියයි කියනවා ගමේ ඉන්න තරුණයෙක් එක්ක. ඔහු පිළිබඳවත් පොලිසිය පරීක්ෂණ කළා කියනවා. ඒ නිසා සමාජය තුළ යම් කතා බහක් නිර්මාණය වෙලා තිබෙනවා. අවසාන වශයෙන් ඊළඟට දෙමව්පිය ඇවිල්ලා මේ පිළිබඳව මාධ්‍ය හමු පැවැත්වුවා. ඇතැම් ජනතා නියෝජිතයෝම ප්‍රකාශ කරනවා මාධ්‍ය හමුවට ඇවිල්ලා අවසානයේ ඒ අය අත්අඩංගුවට පත් වෙලා මේක නවතීද දන්නේ නැහැ. ඒ කියන්නේ මේ පරීක්ෂණවල විශ්වසනීය භාවය පිළිබඳව පොලිසියට ඒ වගේම අධිකරණයට මේදී අවස්ථාව තිබෙනවා කියලා අප විශ්වාස කරනවා. සහ ඔවුන් කටයුතු කරાવી කියලා අප විශ්වාස කරනවා. ජනතාව මේ කියන කාරණා මෙහෙම කියන්න වෙලා තිබෙන්නේ කලක පටන් අප දකින තත්ත්වයන් නිසා. මේ කියන අමාත්‍යවරයාට හිටපු අමාත්‍යවරයාට මේ පවුලේ අයට මේ නැගෙන චෝදනා අදක ඊයේ නැගුණේ වන්නේ මේ චෝදනාවලට හැරුණාම තවත් ඕනෑතරම් චෝදනා මේ හැම ආණ්ඩුවක් කාලෙම එල්ල වෙලා තිබෙනවා. හැබැයි ඔවුන් අදටත් බොහොම යෙහෙන් ජීවත් වෙන නිසා තමයි මේ ආකාරයෙන් මේ නීතිය ඊළඟට අධිකරණය පිළිබඳව ජනතාව අවිශ්වාසයෙන් කතා කරන්නේ. ඒ නිසා නියම සාධාරණයේ ඉෂ්ට කරන්නට පොලිසිය අධිකරණය අපකැප වෙවි කියලා අප විශ්වාස කරනවා. අප බලමු අනිකුත් කාරණා මොනවාද කියන එක පිළිබඳව අද දවසේ මේ පුවත් වාර්තා අතර දකින්නට ලැබෙන ඒවා. ප්‍රධාන ඡායාරූපයෙන් අද පෙන්වන්නේ දිනමින පුවත්පත ඉතාම සුන්දර අවස්ථාවක්. අසුන්දර දේවල් අපිට කියන්නට උනාට මේ රටේ සිද්ධ වෙන ඇතැම් අසුන්දර දේවල් අතරේ මලුත් පිපෙනවා කියන එක කියන්න ඕනේ. රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ මහා පෙරහැරේ අවසන් රන්දෝලි පෙරහැර ඊයේ උත්කර්ෂවත් අයුරින් වීථි සංචාරය කරපු ආකාරය මගුල් ඇතු තමා අපට දකින්නට පුළුවන්කම තිබෙන්නේ. කරඩුව දරාගත්තු මංගල හස්තිරාජයාව මෙලෙස දකින්නට පුළුවන් අපූර්ව ලෙස සරසා තිබෙන මගුල් ඇතුම්. රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ මහා පෙරහැර ඒ අනුව ඊ රාත්‍රී වීථි සංචාරය කරනු ලැබුවා. ඊළඟට දිවයින පුවත්පත ඊයේ ඇසළ පොහෝදා කැලණි විහාරයේ ඡායාරූපයක් එකතු කර තිබෙනවා පුවත් වාර්තා අතරට කොවිඩ් මර්ධන මාර්ගෝපදේශ පසුගිය සතියේ සිට ලිහිල් කිරීමත් සමගින් ජනතාවට සෞඛ්‍ය නීති රීති නිසිලස පිළිපදමින් ආගමික ස්ථානවලට ගිහිල්ලා සිය ආගමික කටයුතු කිරීම සඳහා අවස්ථාව උදා වුණා. ඉන් අනතුරුව එළඹුණු මුල්ම පුන් පොහෝ දින එහෙම නැත්නම් ඇසළ පුන් පොහෝ දින ඊයේ කැලණිය රජ මහා විහාරයට සදහැවතුන් එකතු වුණු ආකාරය කැලණියට වගේම බොහෝ ආගමික සිද්ධාස්ථාන වෙත ජනතාව ඒකරාශී වී සිටි බවක් දකින්නට ලැබුණු බවයි අප වාර්තාකරුවන් කියන්නේ. හැබැයි නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ සහිතව ඔවුන් සිටි බව බොහෝ තැන්වල ඔවුන් මේ සදහවතුන් පැමිණ සිටි බවටත් අපට නිරීක්ෂණය වුණා. ඊළඟට ඊයේ පොහෝ දවස පිළිබඳව එලෙස වාර්තා කරනකොට අපි තවදුරටත් අවධානය යොමු කරන්නට ඕනේ මේ වන විටත් විසඳී නැති ගුරු විදුහල්පති ගැටලු සහ විරෝධතාවන් පිළිබඳව. අපි දකිනවා දිවයින පුවත්පත අද වාර්තා කරනවා සාමාන්‍ය පෙළ ප්‍රායෝගික සියලු පරීක්ෂණ වලින් ගුරුවරු ඉවත් වෙනවා. සමුදා ඉඳලා කෙරෙන්ට තිබේ කටයුතු වලිනුත් ගුරුවරු විදුහල්පතිවරු ඉවත් වෙනවා කියලා කියනවා. විදුහල්පතිවරුන් සම්පූර්ණ වැඩවලින් ඉවත් වෙනවා කියලා තමයි මේ සංගම්වල නායකයෝ කියන්නේ. විභාගවලින් ඉවත් වුණොත් අපවාදයේ ගුරුවරුන්ටයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල සිපේරාව පුටා දක්වමින් දිවයින එලෙස වාර්තාවක් ගෙනෙනවත් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. කෙසේ වෙතත් පසුගිය 22 වෙනිදා දැවැන්ත විරෝධතාවයක් කොළඹදී දියත් කරනු ලැබුවා. ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණ මේ විරෝධතාකරුවන් විසින් ඒ අතරේ වර්තමාන තත්ත්වය පිළිබඳව මේ ගුරු විදුහල්පති වෘත්තීය සමිති තමන් දරන වත්මන් ස්ථාවරය පිළිබඳව ජෝසප් ස්ටාලින් මහත්මයා එම පැහැදිලි කිරීමක් කර අප දැන් සූදානම් වෙන්නේ ඒ සම්බන්ධ ප්‍රවෘත්ති වාර්තාව ඔබ වෙත ගෙන එන්නට. අපික බලලෙමු.
අපි අලුතෙන් අරන් තියෙන ක්‍රියාමාර්ගය තමයි අපි මේ වන විට අපි දන්නවා මේ සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණ සහ සෙසු ප්‍රායෝගික පරීක්ෂණ මේ සම්පූර්ණ ප්‍රායෝගික පරීක්ෂණ ක්‍රියාවලියට ගුරුවරු සම්බන්ධ වීම අපි නතර කරන්න තීරණය කරා. වෘත්තීය ක්‍රියාමාර්ගයට ගන්න ක්‍රියාමාර්ග දිගුවක් ඇටියට අපි ඒ ක්‍රියාවලියෙන් සියලු ගුරුවරු ඉවත් වෙන්නේ. අපි දැක්ක බන්දුල ගුණවර්ධන ඇමතිවරයා ප්‍රකාශ කරනවා මේ ජනතාවට බදු ගන්න වෙයිලු ගුරුවරුන්ගේ විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කරන්න මුදල් දුන්නොත්. අපි අහනවා එයාගෙන් එයාට මුදල් නැමැතිකම හෝ අධ්‍යාපන නැමැතිකම අපේක්ෂාවෙන්ද මේ වගේ කතා කියන්නේ. ඉතින් මේ මහා වීලු කතා මුදල් ඉතුරු කර ගන්න පුළුවන් බන්දුල ගුණවර්ධන ඇමතිවරයාගේ කාර්යාලය කොහෙද තියෙන්නේ? ඩික්මන් රෝඩ් එකේ තියෙන්නේ. රාජ්‍ය අමාත්‍යාංශයේ ඩාලි පාරේ පෞද්ගලික ගොඩනැගිලි වල. එතකොට මේ පෞද්ගලික ගොඩනැගිලි වලට ගෙවන කුලිය ගෙවන්න නැතුව අර අනිත්‍ය ඇමතිවරු හිටියා වගේ වොක්ස්වල් ෂීට් එකේ හිටියා නම් ඒ සල්ලි ඉතුරු වෙනවා මේ ගුරු සාවිත්‍රපතිගේ වැටුප් විෂමතා ඉවත් කරන්න. සඳුදා දිනේදී කැබිනට් පත්‍රිකාවක් යොමු කරන බවටත් ඒ වගේම අඟහරුවාදා උදෑසන 11ට නැවත GL පීරිස් අධ්‍යාපන ඇමතිවරයා සමග ඒ කැබිනට් පත්‍රිකාව පිළිබඳ අපේ වෘත්තීය සමිතිවලට සාකච්ඡාවක් ලබා දෙන බවටත් ලබන සිකුරාදාට පෙර ඒ සියල්ලේ ප්‍රගතිය පිළිබඳව සමාලෝචනය කිරීම සඳහාත් මේ ප්‍රශ්නයට විසඳුමක් සෙවීම සඳහාත් ජනාධිපතිවරයා සමග අනිකුත් සියලු අංශ නිලධාරියෙක්ම සම්බන්ධ කරගත්ත සාකච්ඡාවකට අවතීර්ණ වෙන බවටත් අපිට දැනට එකඟ වෙලා තිබෙනවා ඊයේ උද්ඝෝෂණයේ අනතුරු. එක්තරා විපක්ෂ මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කරනවා අපි තමයි මේකේ පිටිපස්සේ ඉන්නේ. තවත් අය කියන ඔයගොල්ලෝ පිටිපස්සේ ඉඳන් මේ ගුරුවරු පාරට ඇදලා දානවා කියලා. මේවා සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. ඒ වෘත්තීය සමිතිවල පිටිපස්සෙන් හෝ ඉස්සරහින් හෝ කිසිම දේශපාලන හත්යක් නැහැ. ඒක පැහැදිලිව කියන්නේ. ගුරු වෘත්තියට එන්නේ නැහැ. මේ හිඟන වැටුපට. එහෙමනම් ගුරු වෘත්තියට දක්ෂයින් ගෙන්වා ගැනීමටත් දක්ෂයින් ගුරු වෘත්තිය රඳවා ගැනීමටත් තමයි මේ වැටුප් පරගලය අපි කරන්නේ. අපේ වැටුප් වැඩිවීම මේ කාරණා දෙකත් මත තමයි මේ රටේ අධ්‍යාපනය රඳා පවතින්නේ. ගුරු විදුහල්පති වැටුප් විෂමතා අහෝසි කරන ලෙස සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ගුරුවරුන් මෙම වෘත්තීය ක්‍රාමාර්ගයට එළඹුණා. ඊට දිවයින පුරා ගුරුවරුන් එක්වුණේ ඔන්ලයින් අධ්‍යාපන කටයුතු වලින් ඉවත් වෙමින්. මේ අතර ලබන 26 වෙනිදා අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය GL පීරිස් මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. ඒ වසර 20කට අධික කාලයක සිට පවතින මෙම වැටුප් විෂමතා ගැටලුව විසඳුම් ලබා ගැනීම සඳහායි. කෙසේ හෝ වේවා මොනතරම් සාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරමින් ගුරු විදුහල්පති වර්ජන එම නැත්නම් වෘත්තීය අරගල මෙලෙස දියතුවත් ක්‍රමානුකූලව ජනතා අපවාදය එම නැත්නම් දරුවන් දෙමාපියන්ගේ කනස්සල්ලට පත්වෙමින් තිබෙන ආකාරයකුත් මේ සටන අපට යම් ආකාරයකින් පෙනෙන්න තිබෙනවා. මේ පිළිබඳ විවිධ මත හොඳින් විමසා බලනකොට එක පැත්තකින් රට බංකොලොත් වෙනවා බංකොලොත් කිය මේ ආකාරයෙන් බලාපොරොත්තු වීම ඇතැම් සංගම් ඇතැම් නායකයින් ප්‍රකාශ කරන ආකාරයට උන් මස් රාත්කලම බලාපොරොත්තු වෙන බව තමයි පෙනෙන්නට තිබෙන්නේ. ඒක එක කාරණාවක්. ඊළඟට වසර 24ක් 25ක් තිස්සේ පවතින මේ තත්ත්වය මෙවැනි තත්ත්වයකට රට මුහුණ පාලා ඉන්න වෙලාවකම සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු වීම කොතරම් දුරට සුදුසුද කියන කාරණාව දැඩි ලෙස ප්‍රශ්න කරනවා. ඒ අතර අපට කිසිසේත් අමතක කරන්නට බෑ අර සංගම් වල නායකයෝ ප්‍රකාශ කරපු ආකාරයට ගුරුවරු විදුහල්පතිවරු මුහුණ දෙන ආර්ථික අපහසුතා පිළිබඳව වැටුප් විෂමතා නිසා ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව. ඒ නිසා කුමන ආකාරයේ හෝ මැදිහත් වීමක් මේ රාජ්‍යයට කරන්න වන තරමට මෙය බරපතල ලෙස ඔඩුදුවා ඇති ගැටලුවක් බවට මේ වෙලාවේ පත්ව තිබෙනවා. ඒ නිසා පසුගිය කාලාන්තරයේ දශක දෙකකට අධික කාලයක් මේ රට පවත්වාගෙන ආපු සියලුම රජයන් මේ කාරණාවට වගකිව යුතුයි කියන එක බොහොම පැහැදිලි කාරණාව කියන එක විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ. දැන් මේ රජයට වෙලා තියෙනවා මොන අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ දෙන්න සිදු වුණත් මේ ගුරුවරු විදුහල්පතිවරු දිහා නොබල ඉදිරියට යන්න බැරි තත්ත්වයක් දැන් උද්ගත වී ඇති බවක් තමයි පෙනෙන්නට තිබෙන්නේ. අපි බලමු ප්‍රාර්ථනා කරන්න එක කාරණාවයි මේ රටේ සමස්ත දරු පරපුර වෙනුවෙන් ඔවුන්ට සාධාරණයක් වන විසඳුමක් ඉක්මනින් ලැබිලා මේ ප්‍රශ්නය විසඳේවා කියන එක තමයි අපේ ප්‍රාර්ථනාව. ඊළඟට දිනමිනේ දකින්නට පුළුවන් ආණ්ඩුව මේ අධ්‍යාපන කප්පාදුවකට සැරසෙනවා කියලා නලින්ද ජයතිස්ස ජවිපේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කර තිබෙන ප්‍රකාශයක්. ඊළඟට නිසි ප්‍රතිපත්තියක් නැතිකමින් අධ්‍යාපනය වෙනසිලා කියලා පාටලි චම්පික රණවක හිටපු අමාත්‍යවරයා කර තිබෙන ප්‍රකාශයක් අද දිනමින වාර්තා කරලා තියෙනවා දකින්නට පුළුවන්.
ඊළඟට විපක්ෂ නායකවරයා කියනවා ජනතා අවශ්‍යතාව වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්නට තමන් ඇතුළු පාර්ශවයන් සූදානම් කියලා තමයි විපක්ෂ බලවේග සූදානම් කියලා තමයි විපක්ෂ නායකතුමා දිනමිනට ප්‍රකාශ කරලා තියෙන්නේ. ඊළඟට අපි දිනමිනේ දකිනවා කේරළ ගංජා කිලෝ 107ක් කඩේ කාඩු වෙරළේ වටිනාකම කෝටි 3කට වැඩි 33 හැවිරිදි සැකකරු අත්අඩංගුවට කියලත් අද වාර්තා කරනවා දිනමින පුවත්පත. ඉන් පස්සේ අපට එම පුවත්පතේම දකින්නට පුළුවන් තවත් අවධානය දිය යුතු සුවිශේෂ කාරණාවක් ලෙස අප විශ්වාස කරනවා මෙය ඩෙල්ටා ආසාදිත ගණන 61ට නගී. මෙය අනිවාර්යයෙන්ම අවධානය දිය යුතුයි කියලා අප විශ්වාස කරන්නේ ඒ අලුතින් එක්කාසු වුණු ආසාදිතයින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් දිස්ත්‍රික්කවලින් වාර්තා වන තත්ත්වයක් තමයි පෙන්눔 කරන්නේ. මේ පිළිබඳව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කරුණු අනාවරණ කරමින් ප්‍රකාශ කරන්නේ සැබෑ තත්ත්වය සැබෑ ගණන මීටත් වඩා බොහෝ විට වැඩි විය හැකි බවයි. ඒ නිසා සමාජයේම අවධානය මේ වෙත යොමු වීමේ ඊටාම වැදගත් කමක් තමයි පෙනෙන්න තිබෙන්නේ. මේ නිසාම මේ විවාහ මංගල උත්සවවලට දීපු අවස්ථා අවසරය පිළිබඳව දැන් කතා බහට ලක් වෙනවා. ඒවා සීමාවන් ඉක්මවා යන තත්ත්වයන් තියෙනවා කියලා. එපමණක් නෙමේ මේ දැනට ක්‍රියාත්මක වෙන ගුරු වර්ජන රට පුරා විරෝධතා තිබෙනවා. මීටර 30 සෙන්ටිමීටරවත් නැති තරම් ළඟින් මේ අය ගමන් කරනවා. ඒ නිසාම පොකුරු නිර්මාණය විය හැකි. එවැනි අවදානමකට රට හෙලන්නේ ඇයි කියන එක පිළිබඳව ප්‍රශ්න කරනවා. මෙවැනි භයානක වාතාවරණයක් හමුවේ මේ ආදී වශයෙන් මේ පිරිස් එක්රැස් වන කාරණා පිළිබඳව දැඩි අවධානයක් දැන් යොමු කරන්නට සිදු වී තිබෙනවා. ඊළඟට අපි එම පුවත්පතේ තවත් උපුටා නොගත් වාර්තා අතර අන්තර් පළාත් බස් දුම්රිය අගෝස්තු 1 වෙනිදා සිට සීමිතව ආරම්භනවා කියලා ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලු මමුණුකම උපුටා දක්වමින් ගෙනෙන වාර්තාව ඉදිරිපත් කරන්නට කැමැති. මේ ගැනත් ජනතාව තුළ විවිධ විවේචන අපට අසන්නට දකින්නට ලැබෙනවා. මොකද ඇතැම් පළාත්වල තවත් පළාත්වලට එන ජනතාව සේවා අවශ්‍යතා සඳහා නැවිදින් බැරි ජනතාව කරන්නේ ඒ Tamanගේ පළාත තුළ අවසාන ගමනාන්තය දක්වා ඇවිල්ලා එතනින් බැහැලා බස් එකේ අනිත් බස් එකට ගොඩ වෙනවා. මේ ගැන විමසුවාම ජනතාව කියන්නේ මේ යකඩ ගොඩවල් වලටනේ කොරෝනා හැදෙන්නේ මිනිසුන්ට නෙමෙයිනේ. ඒ නිසා මේ බස් එන එක නවත්වලා තියෙන්නේ. ඒ හින්දා අපිට මෙහෙම හරි එන්න වෙනවා කියලා. මේ ගැන පොලිසිය ඒ වගේම විශේෂයෙන් සෞඛ්‍යාංශ අවධානය යොමු කිරීම වැදගත් වේවි ඉදිරියට. ඒ අතරේ තමයි කියන්නේ අන්තර් පළාත් බස් දුම්රිය සේවා සීමිතව ලබන පළවනදා සිට ආරම්භ කරන්නට කටයුතු කරනවා කියලා. මේ සීමිතව ආරම්භ කරන්නේ අත්‍යවශ්‍ය සේවාවන් සඳහා යන්නේ ණයට උනාට මේ සේවාව කලිනුත් පටන් අරගෙන ලැත්තැනම ලොප් වෙන්නට සිදු වුණේ හැමෝම යන්නේ එන්න ගත්තු නිසා කියලා තමයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ. ඊළඟට අපි එමු දිවයින පුවත්පතට. දිවයින වාර්තා කරනවා මේ කොවිඩ් මරණ සංඛ්‍යාව 4000 ඉක්මවීම පිළිබඳව වාර්තාවක්. ඊළඟට ඩෙල්ටා හැදුණු තවත් 23 දෙනෙක් හමුවීම පිළිබඳව ඊයේ 953ක් සුවය ලැබීම මේ ආදී කාරණා කොවිඩ් සම්බන්ධව දිවයින වාර්තා කරනවා. තවත් කාරණා කීපයකට අපිට යන්නට පුළුවන්. ඊට පෙර වෙලාව බලමු අපි. අපි දිවයින පුවත්පතේම අද දකින්න තවත් සුවිශේෂ වාර්තාවක් තමයි උෂ්ණත්වයත් එක්ක ඩෙල්ටා වේගයෙන් දුවයි කියලත් වාර්තාවක් පළ වෙලා තිබෙනවා. මේවා අපි අනිවාර්යයෙන්ම අවධානය දිය යුතු කාරණා. ඊළඟට මගුල් අවමගුල් පරීක්ෂාවට අද සිට PHIලා ඇති කියලත් දිවයින වාර්තා කරනවා. දීර්ඝ සතියන්තයේ පොලිසිය ලෑස්ති කියලත් මේ කොවිඩ් තත්ත්වය හමුවේ සමාජයේ පවත්නා වාතාවරණය පිළිබඳව අදාළ වෙන පුවත් වාර්තා දිවයින පුවත්පතෙන් අපට මුණ ගැසෙද්දී තවත් ආందోලනයට තුඩුදුණු කාරණාවක් උණුසුම් පුවතක් බවට පත් වෙනවා ගෑස් පිළිබඳව. දැන් එක පැත්තකින් එක් ගෑස් සමාගමක් ගෑස් ගෙන්වීම නවත්වන්න වෙන තැනට පත් වුණා කියලා කියනකොට ලිට්‍රෝ ගෑස් සමාගම තමයි වැඩිම කොටසක් වෙළඳපොලේ දරන්නේ. ඔවුන් විසින් වෙළඳපොලට හඳුන්වා දීපු ලිට්‍රෝ 18 ගෑස් එක පිළිබඳව තමයි මේ කතා බහ. ලිට්‍රෝ 18 ගෑස් එකේ මිල ලබන සතියේ ගැසට් කෙරේ. අමාත්‍ය මණ්ඩලයේ තීරණයකට ආව 1150කට මිල නියම කරන්න මේ ගෑස් ටැංකියේ. මේ පාරිභෝගික අධිකාරියත් මේ පිළිබඳව ප්‍රශ්න කරන කාරණාවක් බවට පත් වුණා. මේකේ සැබෑ බර පිළිබඳව ඊළඟට ගත්තහම ඒ තුලින් පාරිභෝගික ජනතාවට පාඩුවක් සිදුවන බව සඳහන් කරමින් ආචාර්ය හර්ෂද සිල්වා විපක්ෂ මන්ත්‍රීවරයාත් ඊ අදහස් දක්වන අපට දකින්න ලැබුණා. ඔහු නම් කියන්නේ ඒ අනුව සලකා බැලුවාම මෙහි නියම මිල විය යුත්තේ 1025ක් කියලයි. කෙසේ හෝ ඒවා බන්දුල ගුණවර්ධන වෙළඳ අමාත්‍යවරයා ආචාර්ය හර්ෂද සිල්වා හිටපු අමාත්‍යවරයාටත් අභියෝග එල්ල කරමින් මේ පවත්න ආර්ථික තත්ත්වයන් පිළිබඳව ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා. ඔහු කියනවා මේක තමයි නියම ගණනය
නිර්ණය කිරීමට අනුව ජනතාවට ගෑස් දිය හැකි මිල බවට පත් වෙන්නේ 1150යි කියලායි. ඒ නිසාම යම් කතා බහක් මේ වෙලාවේ නිර්මාණය වෙලා තිබෙනවා. එක පැත්තකින් ජනතාවට අඩු ගෑස් ප්‍රමාණයක් වැඩි මිලට ගන්න වෙලා කියන සැකය දැන් ජනතාව තුළ තිබෙනවා. ඊළඟට ඉදිරි කාලයේදී ගෑස් හිඟයක් ඇති වේවිද කියන ප්‍රශ්නයක් ජනතාව තුළ දැන්ටම මතුවලා තිබෙනවා. ඒ අතරේ මුහුණු පොතෙන් මඩ ගහනවා කියලා අනුෂා දමයන්ති රංගන ශිල්පිනිය CID යාමක් පිළිබඳවත් දිවයින වාර්තා අද දවසේ අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. අප මේ ඉදිරිපත් කළ වාර්තා ඔබට පෙන්වන්නට සූදානම්. ඒ සමගින් අද මේ පුවත් වාර්තා ඉදිරිපත් කිරීමෙන් සමුගන්නටයි බලාපොරොත්තු වෙන්නේ. දවසට අදාළ තවත් බොහෝ කාරණා බොහෝ විශේෂාංග ඔබට ගෙනෙන්නට අප සූදානමින් ඉන්න නිසා. එවනම් අද දවස ඔබට සුවදායි සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් සමුගන්නේ හෙට අතු දැසන යලිත් හමුවන බලාපොරොත්තු වෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.